සුදු වෙනවා. ගොරෝන හරි පුතේ අපි එහෙනම් පටන් ගන්න හදන්නේ පාඩම මට කියන්න ඇහෙනවද කියලා කවුරු එක්කෙනෙක් මාව ඇහෙනවද? ඇහෙනවා. ඕකේ good. එහෙනම් දැන් ශාස්ත්‍රීය පේන ඇති. දැන් බලමු අපි කලින් කතා කරපු එකේ අතන ඉඳන් පොඩ්ඩක් යමු. හොඳට අහගන්න මේවා අපි පාවිච්චි කරන ගොඩක් අඩුයි මේ වාක්‍ය රටා අපි පාවිච්චි කරන බොහොම අඩුයි පුතේ. ඒ හින්දා තමයි මම මේ පාඩම තෝරගෙන තියෙන්නේ. මෙතනදී දැන් අර ඉන්ටර්වල් වෙලාවේ සමහර අය ඇහුවා මගෙන් සිම්පල් ප්‍රසන්ට් ඇයි පාවිච්චි කරන්නේ? ඒ හින්දා පොඩි කතාවක් කියන්නම්. මෙන්න මෙතන ඔයගොල්ලන් පොඩ්ඩක් ලියලා තියාගන්න. මෙන්න මෙතන අර පොඩි ස්තනක් තියෙන්නේ. ඒකේ ලියලා තියාගන්න පුළුවන් ඔයගොල්ලන්. සිම්පල් ප්‍රසන්ට් කියන්නේ තියෙනවා ඉන්නවා එච්චරයි. සිම්පල් ප්‍රසන්ට් කියන්නේ තියෙනවා ඉන්නවා. සිම්පල් පාස්ට් කියන්නේ තිබුණා හිටියා. සිම්පල් ෆියුචර් කියන්නේ තියේවි ඉඳීවි. තියේවි ඉඳීවි. ප්‍රසන්ට් පර්ෆෙක්ට් කියන්නේ තිබිලා තියෙනවා. පාස්ට් පර්ෆෙක්ට් කියන්නේ තිබිලා තිබුණා. නැත්නම් ඉඳලා තිබුණා වුණත් කමන්නේ. ෆියුචර් පර්ෆෙක්ට් කියන්නේ ඉඳලා ඇති තිබිලා ඇති කියලා. හරි නේද? එතකොට B ෆෝම් එකේ අපි කතා කළා B ෆෝම් එකේ සිම්පල් ප්‍රසන්ට් එකේදී අපි පාවිච්චි කරා am. එතකොට is ආවා. is නම් අපි දන්නවා අනිවාර්යයෙන් was නම් අනිත් එක අනිවාර්යයෙන් will be වෙනවා කියලා අපි දැනටත් දන්නවා. ඊළඟට perfect වාක්‍ය වලට අපි ගියොත් have been නම් has been අනිවාර්යයෙන් has been නම් had been නම් will have been කියලා දන්නවා. පැහැදිලිද? එතකොට උදාහරණයක් කිව්වොත් අපි මේක ගමුකෝ. මේක පෑනක්. This is a pen. This is a pen. එතකොට මේ පෑන අතීතෙට ගෙනිච්චොත් this was a pen. එතකොට තේරුම අපි හිතා ගන්න අමාරුයි නම් වෙන උදාහරණයක් ගමු. ලේසිම උදාහරණය. මම නෑ ඇය මෙතන ඉන්නවා. She is here. She is here. ඒ වාක්‍යයෙන් අපි යමුනේ. તો ලේසිනේ she is වචන තුනයිනේ. She is here. දැන් මේ is කියන එක විතරක් වෙනස් කරගෙන යන්න පුතේ. හරි. ඒක අතීතෙට ගියොත් පුතේ she was here වෙනවා නේ. She was here වෙනවා. ඇය මෙතන හිටියා වෙනවා. ඊළඟට she will be here. ඇය මෙතන ඉඳීවි වෙනවා. ඇය මෙතන ඉඳීවි වෙනවා. She has been here. ඇය මෙතන ඉඳලා තියෙනවා. She had been here. ඇය මෙතන ඉඳලා තිබුණා වෙනවා. She will have been here. ඇය මෙතන ඉඳලා ඇති වෙනවා. පැහැදිලි? එතකොට B form වල එහෙම පාවිච්චි කරන්න පුළුවන්. අර අපි කලින් කියපු ඕනිම් වාක්‍යයක් B form එකට දාපු වාක්‍යයක් මෙන්න මේ කොටස් ටික දාලා ලියනවා. පැහැදිලිනේ? එතකොට අපි උදාහරණයක් බලමු තව පොඩ්ඩෙන්. දැන් අපි යම් B form නැත්නම් අපිට කතා කරගන්න බැරි වුණොත් අපරාධයක් වෙන හින්දා අපි B form වලට යනවා. sorry දෙයා වලට යනවා. දෙයා කියන්නේ මොකද්ද මං කිව්වේ? මුලින්ම මොන හරි දෙයක් ගැන කියන්න ඕන. හරිද? අපි කියමු ෆෝන් එකක් තියෙනවා.
ඉඩමක් තියෙනවා. ගෙයක් තියෙනවා. ඉඩමක් තිබුණා. මුලින්ම මම ඇවිල්ලා ඔයගොල්ලන්ට කිව්වා. ලබන සතියේ පාඩමක් තියෙනවා. අන්න මුලින්ම මම කියේ පාඩමක. පැහැදිලිනේ? හන්දියේ කඩයක් තියෙනවා. ඒ කඩේ ගැන ඔයගොල්ලන් දන්නේ නැහැ කියලා හිතාගෙන මම මේ කියන්නේ. සමහරට ඔයගොල්ලන් දන්නවත් ඇති. මං හිතන්නේ ඔයගොල්ලන් දන්නේ නැහැ කියලා. මම හිතනවා නම් ඔයගොල්ලන් දන්නේ නැති දෙයක් ගැන මුලින්ම කතා කරනවා කියලා තියෙන ඉන්නදම. හැඟීම් දැනීම් ගැන දෙයා පාඩමේ කතා කරන්නේ නැහැ. මතක තියාගන්න. හැඟෙන දේවල් දැනෙන දේවල් ගැන දෙයා පාඩමේ කතා කරන්නේ නැහැ. බඩගින්න තියෙනවා කියලා දෙයා ඉස්ස හංග්‍රි කියලා කියන්නේ නැහැ. පැහැදිලිද? ඒකේ කියන්නේ භෞතික දේවල් වැඩිපුරව. අපි කියමු බියුටි කියනවා දාන්නකො there is beauty කියලා කියන්න පුළුවන්. නමුත් අර බොහෝ දුරට අපි පාවිච්චි කරන තියෙනවා ඉන්නවා කියලා කියන්නේ. ඉඩමක් තියෙනවා, ගමක් තියෙනවා, රටක් තියෙනවා, යුද්ධයක් තිබුණා අන්න වගේ දේවල් ගැන කියන්නේ. එතකොට දෙයා පාඩමයි හොඳට මතක තියාගන්න මේකේ බලන්නකො පොඩි කතාවක්. අපි හරියට පැසිව් වාක්‍ය අධ්‍යයනය කරලා තිබුණා නම් බලන්න. පැසිව් වාක්‍ය අපි අධ්‍යයනය කරලා තිබුණා නම් පැහැදිලිද මං කියන දේ? පැසිව් වාක්‍ය අපි අධ්‍යයනය කරලා තිබුණා නම් පැසිව් වල තිබිච්ච දේවල්මයි බී ෆෝම් වල තියෙන්නේ. දැන්වත් බලන්න හොඳ නේ කතාව. පැසිව් වල මොනවද තිබුණේ? ඒ ටිකමයි බී ෆෝම් වල තියෙන්නේ. පේනවද? පැසිව් වල තිබුණ ඈමිසා හැබැයි පාස් පාර්ටිසිපල් අඩුයි. පැසිව් වල තිබිච්ච එකට ඈමිසා තියෙනවා හැබැයි පාස් පාර්ටිසිපල් අඩුයි. වෝස්ව තියෙනවා පාස් පාර්ටිසිපල් අඩුයි. අර ටිකමයි මෙතන තියෙන්නේ කන්ටිනියුස් නැතුව. පේනව නේද? අර ටිකමයි තියෙන්නේ කන්ටිනියුස් නැතුව. පැහැදිලිද? ඒක මතක තියාගන්න ලේසිනේ. පැසිව් chart එක මතකයි නම් B form එක මතක තියාගන්න එක අමාරු දෙයක් නෙවෙයි. අම්මා ආදරේ නැත්නම් අම්මා කරුණාවන්තයි කියලා කියනවා. අම්මා කරුණාවන්තයි. Mother is kind. අම්මා ඉස්සර කරුණාවන්තයි. Mother was kind. අම්මා කරුණාවන්ත වේවි. Mother will be kind. අම්මා කරුණාවන්තව ඉඳලා තියෙනවා. ගැලපෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. Mother has been kind. අම්මා කරුණාවන්තව ඉඳලා තිබුණා ඉස්සර. Mother had been kind. ඔන්නෝමත් කියන්න පුළුවන්. හැම එකම හැම එකටම ගැලපෙන්නේ නැහැ කියලා කතාවක්. හරි. දෙයාවලට මොන හරි දෙයක් ගැන මුලින්ම කියන්න. එතකොට B form එකට වඩා දෙයා එකේ පොඩි වෙනසක් තියෙනවා. ඇයි? මොකද්ද වෙනස? මෙතන තිබිච්ච ඈම් අතන්ට එනකොට අතුරුදාන් වෙලා. මෙතන තිබිච්ච ඈම් අතන නැහැ. මම මකන්න මේ අනවශ්‍ය දේවල් ටික. හා එතන තිබිච්ච ඈම් මොකද නැති වුනේ? මං කිව්වා දෙයා කියන පාඩමේ වාක්‍යයක් පටන් ගන්නේ දෙයා කියන වචනේ. එහෙනම් දෙයා කියන වචනෙන් පටන් ගන්නවා නම් ඈම් දාන්න බෑනේ. ඈම් දාන්නේ I එක්ක. I am තමයි. I වෙන කවුරුත් නෑනේ යාගේ අයිතිකාරයා. එහෙනම් am නැති I නැති හින්දා අපි is වලින් පටන් ගන්නවා. එහෙනම් is එක්ක යන වචනේ තමයි ආ. එහෙනම් ඊසා තිබුණොත් අතීතයයි අනාගතයයි සිම්පල් කජු කන්නා වගේ කියන්න පුළුවන්. මොකද්ද? was නම් මොකද්ද පුතේ? will be. දැනුත් බලන්නකෝ අර පැසිව් වාක්‍යවල තිබිච්ච ගොඩම නෙවෙයි එන්නේ. ඇයි පාඩම් කරගන්න අමාරු මේක? හැබැයි මෙතන ඈම් අඩුයි. ඒක මතක තියාගන්න. ඒක බොහොම සරල කතාවක්. මේ හැම වාක්‍යෙම පටන් ගන්නේ දෙයා වලින්. දැන් මේ තුනෙන්ම අපි කතා කරමු. There is a pen. පෑනක් තියෙනවා. එහෙනම් තිබුණා කියන්නේ මොකද්ද කරන්නේ? මේ තියෙන is වලට was දාන්න. තියෙවි කියලා හිතනවා නම් is වලට will be දාන්න. ඔච්චරයි. බොහොම සරලයි. තිබිලා තියෙනවා ඉඳලා තියෙනවා වගේ කියන්න ඕන නම් අපි යන්න have been නම් මොකද? has been නම් අතීතය had been නම් අනාගතය will have been. දැන් අපි කියමුකෝ right පන්තියක් තියෙනවා. මේ තියෙන මේ වාක්‍යෙම පන්තියක් තියෙනවා කියන එක ගමු අපි. ඔන්න තව පොඩ්ඩක් පැහැදිලිව ලියන්නම් මම. මෙන්න මෙතනින් ලියන්නම්. හොඳට බලන්න. මේක තේරුම් ගන්න හොඳට. There is a class. පේනවනේ? පන්තියක් තියෙනවා. මෙන්න මේ වචනේ වෙනස් කර යන්න ඕනි. is එකට ගැලපෙන්නේ was එකට ගැලපෙන්නේ will be කියන එකට has been එකට had been එකට will have been. මොකද තේරුම එන්නේ? පන්තියක් තියෙනවා. there is a class. පන්තියක් තිබුණා. there was a class. පන්තියක් තියෙවි. there will be a class. පන්තියක් තිබිලා තියෙනවා. there has been a class. පන්තියක් තිබිලා තිබුණා. there had been a class.
පන්තියක් තිබිලා ඇති. There will have been a class. බොහොම සරලයි. එතකොට මේ වාක්‍යයි be form එකයි there එකයි එක වගේ. දැන් ඔයගලන්ට හිතෙයි සර් මෙතනත් will be. මෙතනත් will be. අර passive වලත් will be. ඒ වගේ මෙතනත් have been මෙතනත් have been passive වලත් have been. මේ ඔක්කොම passive වලත් තිබුණා. පැටලෙන්නේ නැද්ද? නෑ. ඇයි passive නම් past participle තිබුණානේ. ඒ හින්දා ඒක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. be form එකයි there එකයි වෙන් කරලා හඳුනගන්නේ කොහොමද? මං කිව්වා there කියන වාක්‍යය පටන් ගන්නෙ there කියන වචනෙන් විතරක් තමයි. වෙන වචනයක් එන්න බෑ. මෙතන is තිබුණා කියලා she is කියලා there පාඩම පටන් ගන්නවද? නෑ. there පාඩමේ she is කියලා පටන් ගන්න බෑ. ඒ හින්දා there පාඩමයි be form එකයි පැටලෙන්නේ නැහැ. මේක මතක තියාගන්න. right අපි අනිත් එකට යන්නේ නම් තව ඕන්න තව ඉස්සරහට කතා කරන වෙලාව ඉතුරු වුණොත් අපි යනවා දැන් possession අයිතිය මේ බලන්න අපි කියනවා ඉඩම තියෙන්නේ කලවානේ B form පාඩම the land is in කලවාන දණ්ඩා ඉඩමක් ගැන කතා කරනවා the land is in කලවාන ඉඩම ගැන මුලින්ම කතා කරනවා නම් දෙයා පාඩමේ there is a land in කලවාන කලවානේ ඉඩමක් තියෙනවා අපි බලමු ඒ වගේ උදාහරණ මට ඉඩමක් තියෙනවා නම් අන්න කතාව I have a land මට ඉඩමක් තියෙනවා අයිතියක් හංගවන්නේ මට ඉඩමක් තියෙනවා ඇදිලි එන have එක යන වචන ටික කියමු එනම් have has නම් මොකද පුතේ had නම් මොකද පුතේ will have මේක අර කලින් perfect වාක්‍ය වල තිබිච්ච කතාවමනේ වෙන අලුත් කතාවක් නෙවෙයිනේ මෙතන තියෙන්නේ අර past participle නෑ එච්චරයි වෙනස මෙන්න මෙච්චරයි වගුව දැන් මේ වගුව සම්පූර්ණ කරගන්න විනාඩියක් දෙන්න අඩුපාඩු නැතුව ලියා ගන්න. ඔයගොල්ලන් සතුව තියෙන්න ඕනේ ඇක්ටිව් පැසිව් chart එකකුයි. මේ වගේ chart එකකුයි තිබුණා නම් වැඩේ ලේසි. මෙතන අනිවාර්යයෙන් ලියලා තියෙන්න ඕනේ පුතේ. තියෙනවා ඉන්නවා තිබුණා හිටියා තියේවි ඉඳීවි තිබිලා තියෙනවා ඉඳලා තියෙනවා තිබිලා තිබුණා ඉඳලා තිබුණා තිබිලා ඇති ඉඳලා ඇති කියලා කියනවා නම් වඩා හොඳයි. බලන්න ටක් ගාලා ලියා ගන්න. හරිද? හරිද පුතේ? එතකොට දැන් හොඳට මතක තියෙන්න ඕනි ඔයගොල්ලන්ට හොඳ ළමයි වගේ ඇක්ටිව් chart එකයි පැසිව් chart එකයි එක සැරේට මතක් වෙන්න ඕනි. B form there possession කියන chart එක වෙනම මතක් වෙන්න ඕනි. ඒ දේවල් වල තියෙන සමානතා දේවල් මොනවාද විරුද්ධ දේවල් මොකද වෙනස්කම් මොනවාද කියලා අධ්‍යයනය කරන්න. අර මම මුලින්ම දුන්නු ක්‍රියාපද සහිත ක්‍රියාපද රහිත කියන තැනින් අඳුන ගන්න පුළුවන්. අර මම හැමදාම කියනවා කලවාණ කට්ටිය දෙම. be active passive නම් කියන්නේ simple present base form singular passive වල am is එක past participle ඒ වගේ there be form possession එකෙත් තියන්න පුළුවන්. පැහැදිලිනේ? අපි බලමු එන උදාහරණ. අන්න එක උදාහරණ සෙට් අපිට එක වගේ උදාහරණ මම අරන් තියෙනවා. හොඳට බලන්න. අරන් තියෙන එකම වගේ උදාහරණ. ලියා ගන්න මේ උදාහරණ තුන මුලින්ම පොතේ පැහැදිලි අකුරින්. අර රතු පාටෙන් තියෙනවා අන්ඩර්ලයින් කරගන්න වඩා හොඳයි. The land is in Kandy. There is a land in Kandy. I have a land in Kandy කියන වාක්‍ය තුන ලියා ගන්න. බලමු.
හරිනේ. right. දැන් බලන්න මේ වාක්‍ය තුන මේ වාක්‍ය තුන තුල ක්‍රියාපද එකක්වත් නැහැ. පැහැදිලිනේ? එක ක්‍රියාපදයක්වත් නැහැ. ප්‍රධාන ක්‍රියාපද එකක්වත් නැහැ. උපකාරක ක්‍රියාපද තියෙන. is කියන්නේ මම කිව්වා helping verb එකක් කියලා. උපකාරක ක්‍රියාපදයක් තියෙනවා මිසක් ප්‍රධාන ක්‍රියාපදයක් නැහැ කියන එක ඔයගොල්ලන්ට තේරෙන්න ඕන. go, went, gone, take, took, taken, gives, takes වගේ දේවල්. එතකොට මේකේ කතා කරන්නේ land එකක් ගැන, ඉඩමක් ගැන, land එකක් ගැන කතා කරන්නේ. මේ තුනෙන්ම කතා කරන්නේ land එකක් ගැන. හරි? වෙනසක් නැහැ. වාක්‍ය රටා තුනෙන්ම කතා කරන්නේ land එකක් ගැන. කොහේ තියෙන land එකක්ද? නුවර තියෙන land එකක් ගැන කතා කරනවා. හැබැයි නුවර තියෙන land එකක් ගැන ක්‍රම තුනකින් කියනවා. දැන් අපි දන්නවා දැනගන්න ඕනි අන්න බලන්න have as එක්ක නාමපදයක් පාවිච්චි කරලා තියෙනවා නම් ඒ පාඩම possession. දැන් ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ. have as එක්ක past participle තියෙනවද? නැහැනේ. have as එක්ක past participle නැත්නම් have as එක්ක තියෙන්න පුළුවන් නාමපදයක්. අන්න බලන්න එහෙනම් මට තියෙනවා මේ වර්තමානයේ මම කියලා තියෙන නේද අනිවාර්යයෙන් තියෙනවා කියන කියවෙන්න ඕනි. හරිනේ? එහෙනම් මම තියෙනවා නෙවෙයි මට තියෙනවා. මට මොකද්ද තියෙන්නේ? මට ඉඩමක් තියෙනවා. මට කොහෙද ඉඩමක් තියෙන්නේ? මට අන්න අගේ ඉඳන් එන්න වෙනවා. මට නුවර ඉඩමක් තියෙනවා. බලන්න යන පිළිවෙල. මට නුවර ඉඩමක් තියෙනවා. 1 2 3 4 කොහොමද ඉවර වෙන්නේ කියලා බලන්න. මට නුවර ඉඩමක් තියෙනවා. අයිතියක් හඳවනවා. possession පාඩමින් කියන්නේ මට නුවර ඉඩමක් තිබුණා නම් I have වෙනුවට අපි දාන්නේ මොකද්ද? had බවට පත් වෙනවා. මට ඉඩමක් තියේවි කියලා හිතනවා නම් I will have කියලා දානවා. පැහැදිලි? පැහැදිලිද? right. ඊළඟට there is land මම කියන්නේ there වලින් පටන් ගන්නවා කියලා බලන්න there වලින් පටන් ගන්නවා. මුලින්ම කියන්නේ there is හොඳට මතක තියාගන්න අර මම it කියන එකක් කිව්වේ. දැන් අපි කිව්වොත් එහෙම පුතේ it's good කියලා. හොඳට මතක තියාගන්න. it's good කියලා කවුරු හරි කිව්වොත් ඒකේ තේරුම ඒක හොඳයි නෙවෙයි. it's good කියන්නේ හොඳයි. ඇයි මේ it කියන එක අපි කියනවා pseudo subject. මොකද pseudo subject කිව්වේ? ව්‍යාජ උක්තයක්. ඒ වගේ there කියන එකත් පුතේ මතක තියාගන්න ව්‍යාජ උක්තයක්. pseudo subject එකක්. එයා වැඩක් නෑ බොරුවට කියයින්නේ. මෙයා නැතුව තමයි මේ වාක්‍ය තේරුම එන්නේ. නමුත් කතෘ කෙනෙක් ඕනේ ඉඳා එහෙම දාලා තියෙනවා. මේ there කියන පාඩමේ තේරුම ගන්න හැටි බලා ගන්න පුතේ මතක තියාගන්න there කියන එකේ තේරුම බලන්න අගයි නම් මුලට. අගයි නම් මුලට candy in candy නුවර land ඉඩමක් is තියෙනවා. ඒතකොට මේ there කියන එකේ වැඩක් වුණාද? මෙතන it එකේ කොහොමද වැඩක් නැති වෙන්නේ? ඒ same LSම there කියන එකේ තේරුමක් නැහැ පුතේ. there එකක් පාවිච්චි කරන්නේ අපි නිකන් ව්‍යාජ උක්තයක් හැටියට අවශ්‍ය නැහැ අපිට යාව. පැහැදිලිද මං කියන දේ? එයා ව්‍යාජ උක්තයක් හැටියටයි පාවිච්චි කරන්නේ. එතකොට බලන්න මේකේ තේරුම 1 2 3 4 බලන්න මේ ක්‍රමේ. මට නුවර ඉඩමක් තියෙනවා. ඒක ඉවර වෙනවා. මේකේ දෙයා කියවෙන්නේ නැහැ තිබුණට. එයා ව්‍යාජ උක්තියක්. මෙතනින් පටන් ගන්න. 1 2 3 නුවර ඉඩමක් තියෙනවා කියන විදිය බලා ගන්න. හැබැයි පළවෙනි වාක්‍යයට යම් බලන්න. පළවෙනි වාක්‍යය the land අන්න the land කියලා පටන් ගන්න තියෙන. ඒක be form වාක්‍යයක්. is එම තියෙනවනේ. ක්‍රියාපදයක් නැතුව is එම තියෙනවා නේද? ඒක be form වාක්‍යයක්. දෙයා නැත්තම්. හරිනේ. එතකොට the land ඉඩම මේකේ තේරුම යන්නේ කොහොමද? 1 2 3 ඉඩම තියෙන්නේ නුවර. අන්න ඉඩම දන්නා ඉඩම. මෙන්න මේව අංක දැම්මොත් හොඳයි පුතේ ඔයගොල්ලන් දැනුවත් වෙන්න. I have a land in Kandy. There is a land in Kandy. The land is in Kandy. ටග්ගල අර වාක්‍ය තුලට ඉලක්කම් ටික දාගන්න බලන්න ওই විදිහට තේරුම් ගන්න පුළුවන්ද බලන්න එතකොට. එතකොට පැහැදිලි වෙයි කොහොමද මේ වාක්‍ය කියවන්නේ කියලා. ඒක වැදගත්නේ. වාක්‍ය කියවන හැටි ඕඩර් එක මතක තියාගන්න ඕනේ. අපි තව උදාහරණයකට බලමු අපි. රුසිරු හරිද? පැහැදිලිද රුසිරු?
හොඳයි. ඒ වගේම වාක්‍ය තුනක් තියෙනවා ලියා ගන්න මුලින්ම පොතේ. ලියා ගන්න මේ වාක්‍ය තුනේ තේරුම try කරන්න. were කියන්නේ තිබුණා. හොඳේ. were කියන්නේ තිබුණා. had කියන්නේ තිබුණා. මේ වාක්‍ය තුනේ තේරුම හොයා ගන්න බලන්න හොඳ ළමයි වගේ. මේ වාක්‍ය තේරුම් තුනම ලියා ගන්න පුළුවන්ද බලන්න ඔයගොල්ලන්ට. The pens were in the box. There were pens in the box. I had pens in the box. අර අංක දාලා බලන්න තේරුම් ගන්න හැටි. එතකොට මුල දැනගන්න පොඩ්ඩක් පහසුයි. මේක බොහොම සරලයි. Taman දැනගෙන ඉන්න ඕනිය. හරි බලමු නේද? The pens were in the box කියන එකේ තේරුම බලමු. තේරුම කොහොමද බලන්න පිළිවෙල? 1යි 2යි 3යි. මේ තුනම එකතු කරලා කියන්නේ. ඒවා prepositional phrases කියලා අපි කියන්නේ. ඒවා ගැන පස්සේ ඉගෙන ගන්න පුළුවන්. The pens pan were කියන්නේ තිබුණා. එතකොට තිබුණේ වෙනවා pan තිබුණේ පෙට්ටියේ. ඕනනම් පෑන් පෙට්ටියේ තිබුණා කියන්නත් පුළුවන්. හරි ඊට වඩා ලස්සනයි පෑන් තිබුණේ පෙට්ටියේ. මේ දෙයා කියන එකේ වාක්‍ය කොහොමද කියන්නේ? මේකේ තේරුම නැහැ කියලා කිව්වා. අගේ නම් මුලට 1 2 3. ඒතර අගේ නම් බලන්න ඕනේ. පෙට්ටියේ පෑන් තිබුණා. පෙට්ටියේ පෑන් තිබුණා. ඒක හරි ක්‍රමය. හැබැයි මේක මට අන්න මෙහෙට එනවා. පෙට්ටියේ මෙහෙට එනවා පෑන් තිබුණා. මට පෙට්ටියේ පෑන් තිබුණා. තමන් ළඟ තිබුණා පෑන් පෙට්ටිය. තමන් ළඟ පෙට්ටියේ පෑන් තිබුණා. මන් ළඟ උනත් කවන්න. මන් ළඟ කියන මං ගාව මට අයිතිනේ. එතකොට බලන්න මේ වාක්‍ය රටාව තුනේ තියෙන වෙනස පුතේ. ක්‍රියාපද රහිතව පාවිච්චි කරන්න පුළුවන් වාක්‍ය රටා තුනක් මේ. මේක වැදගත්. අපි නොදැනුවත්ව මේවා පාවිච්චි කරනවා. දැන් දැනුවත්ව පාවිච්චි කරන්න. මෙතනට මේ වාක්‍යයක් ලියන්න ඕනේ. ඔය දෙයාපාඩම වරද්ද ගන්නවා අපි ගොඩක් දුරට. දෙයාපාඩම ගොඩක් දුරට වරද්ද ගන්නවා. සමහර අය කියනවා අර අපේ ඉස්කෝලේ අපි කියමු පුස්තකාලයක් තියෙනවා කියලා කියන්නේ. අපේ ඉස්කෝලේ පුස්තකාලයක් තියෙනවා කියලා කියන්නේ. සමහර අය කියන්නේ our school has a library නෑ ඒක කැතයි ඒවා ඉස්කෝලේට අයිතිව කියන එක නෙමෙයි ඒතර කියන්නේ a library is in our class කියලා කියනවා මතක තියාගන්න කියලා දාලා අරව දේවල් වාක්‍ය පටන් ගන්නෙ නැහැ a book is on the table කියලා කවදාවත් කියන්නේ නැහැ මේ වාක්‍ය ලියලා තියාගන්නකෝ a book is on the table ලියලා තියාගන්නකෝ a book is on the table a book is on the table කියලා වාක්‍යයක් කවදාවත් ලියන්නේ නැහැ පුතේ. පොතක් මේසේ උඩ තියෙනවා නම් ඒක අපි ලියන්නේ දෙයාපාඩම. එහෙනම් there was a book කියලා තමයි කියන්නේ. මතක තියාගන්න මේවා වැදගත්. ඒතර අපේ ඉස්කෝලේ පුස්තකාලයක් තියෙනවා නම් there is a library in our school. there is a library in our school වෙන්න ඕනේ. මිසක් a library is in our school කියන්න බෑ.
තේනවද? වතුර තියෙනවා කියලා කියන්න ඕනේ there is water. There is water. වතුර තියෙනවා. බෝතලේ වතුර තියෙනවා. There is water in the bottle. There is water in the bottle. එහෙමයි එන්න ඕනි. පැහැදිලිනේ? එහෙනම් මේක I had pens in the box. මට පෙට්ටියේ පෑන් තිබුණා කියලා එනවා. Alright? දැන් ඔන්න වාක්‍ය ටිකක් තියෙනවා. ඕගොල්ලන්ගේ වෙලාව මේවා වල තේරුම් හොයාගන්න. මම විනාඩියක් දෙකක් දෙන්නම්. මේ වාක්‍ය තුන ලියාගෙන මේ වාක්‍ය වල තේරුම හොයාගන්න බලන්න. හොඳ ළමයි වගේ ඉක්මන් කරන්න. ඔයගොල්ලෝ කතා කරේ නැති වුණත් ඔයාලා උත්සාහ කරලා නිකන් ඔය පැත්තකට දාලා වාඩි වෙලා ඉන්න එපා පුතේ. Right? ලියාගන්න බලන්න පුළුවන්ද කියලා තේරුම. People are very busy. You have a shopping goal. She has been hungry. මේකේ ව්‍යාපාරමත්ද? B form එකකක්ද? possession එකකක්ද කියලා තමන් හොයා ගන්න ඕනේ. ඒක වැදගත්. ඒකටයි මේ දැනුම දෙන්න හදන්නේ. ඊළඟට මේවයි තේරුම් හොයා ගන්න බලන්න. හරි. අපි බලමු තව පොඩ්ඩ වෙලාවයි තියෙන්නේ. හරි. People are very busy. බලන්න මේකේ දෙයා කියන වාක්‍යයක් නැහැ. එහෙනම් මේ දෙයා වාක්‍යයක් නෙවෙයි. People මිනිස්සු අන්න මෙතෙන් පටන් ගන්න මිනිස්සු ගොඩක් කාර්ය බහුලයි. එතකොට මොකටද මේ ආ දැම්මේ? අපි පළවෙනි දවසෙත් කතා කරානේ. ආ දැම්මේ කාලය හංගවන්න. කොයි වෙලේද මිනිස්සු කාර්ය බහුල? දැන් කියන එක දැනනවා. එච්චරයි. සිංහලෙන් අපි කියන්නේ නෑ ගොඩක් දුරට මිනිස්සු කාර්ය බහුලව ඉන්නවා කියලා කියනවා අඩුයිනේ. මිනිස්සු කාර්ය බහුලයි. කොයි වෙලේද? දැන් කියන එක කියවෙනවා. එහෙනම් මේක B form වාක්‍යයක් දෙහා නෑනේ. You have a shop in Galle. අන්න have තියෙනවා. have එක නාමපදයක්. එහෙනම් possession මේ අයිතිය හංගවනවා. ඔයා නෙවෙයි එතකොට එන්නේ ඔයාට අනාගත යන්න ඕනි ඈ. ඔයාට ගාල්ලේ කඩයක් තියෙනවා. have කියන්නේ තියෙනවනේ. ඔයාට ගාල්ලේ කඩයක් තියෙනවා. පැහැදිලිනේ? She has been hungry. බලන්න she වලින් පටන් ගන්න තියෙන has been තිබුණාට past participle නෑ. එහෙනම් B form වාක්‍යයක් පුතේ. ඇය මෙහෙට එන්න වෙනවා. දෙක බඩගින්නේ ලා තියෙනවා නේද? been has been ලා තියෙනවා. ඇය බඩගින්නේ ඉඳලා තියෙනවා කියන එකයි ඒකේ තේරුම. නාපෝ බලන්නේ වාක්‍ය තුනේ තේරුම. මිනිස්සු දැන් කාර්ය බහුලයි. වර්තමානයේ ඔයාට ගාල්ලේ කඩයක් තියෙනවා. she has been hungry. ඇය බඩගින්නේ ඉඳලා තියෙනවා. ඊළඟ වාක්‍ය තුනක් බලමු. එතකොට මේ පාඩම ඉවරයි. හොඳට කල්පනා කරලා බලන්න. coins කියන්නේ කාසි වලට පුතේ. coins කියන්නේ කාසි වලට. හොයලා බලන්න. coins කියන්නේ කාසි වලට. හොයාගන්න පුළුවන්ද බලන්න. till කියන්නේ කැටය. till කියන්නේ කැටය. there will be coins in the till. They were in the class.
right පුතේ තව විනාඩි 7ක් තියෙන්නේ right අපි අදින් මේ පාඩම් ටික ඉවර කරන active passive be form their position කියන ඉවර කරනවා ලබන සතිය අලුත් පාඩමකින් හම් වෙන්නේ අපි ලබන සෙනසුරාදා එතකන් ඉවසන්න වෙනවා පරණ පාඩම් ටික Google Classroom ගිහලා බලන්න link එක දුන්නා link එක අද chat එකේ තියෙන්න පුළුවන් එහෙම නැති අයට මම group එකේ දාලා ඇති බලන්න හරි there will be coins in the till there පාඩම එකක් නම් අපි කිව්වනේ there පාඩමේ වාක්‍යයක් නම් එයාට තේරුමක් නැහැ there කියන වචනේ අතෑරියා කොහෙන්ද තේරුම් බලන්නේ අගේ ඉඳන් මුලට එන 1යි 2යි 3යි එහෙමයි බලන්න in the till කියන්නේ කැටයේ 1 කාසි 2 will be කියන අනාගතයේදී එහෙනම් තියේවි බලන්න කොහෙන්ද තේරුම් බලන්නේ කියලා there will be coins in the till answer there එන එයා pseudo subject ව්‍යාජ උක්තයක් ඉත්සා there කියනක ව්‍යාජ උක්තයක් හැටියට පාවිච්චි කරනවා එහෙනම් කැටයේ අගේ ඉඳන් බලන්න කැටයේ කාසි කියනවා there පාඩම නම් පුතේ අගේ ඉඳන් මුලට තේරුම ලියලා තියාගන්න there පාඩම නම් අගේ ඉඳන් මුලට තේරුම හැබැයි මොකද ප්‍රශ්නේ there කියන වචනේ තේරුමක් නැහැ ඊළඟට they were in the class මේක මොන වාක්‍යයක්ද were එහෙම තියෙන්නේ වගු හොඳට පාඩම් කරන්න before there වෙන්න බෑ මේක there වලින් පටන් ගන්න they තියෙන්නේ හොඳේ එහෙනම් මුලින් ඉඳන් බලන්න 1 2 3 එහෙම තුනේ මං කිව්වේ එහෙම ලේසි එතකොට ඔවුන් හිටියේ පන්තියේ in the class කියන්නේ පන්තියේනේ ඔවුන් හිටියේ පන්තියේ හරිද ඔවුන් හිටියේ පන්තියේ මුලින් ඉඳන් නගට had තියෙනවා පුතේ had එක past participle නෙමෙයි තියෙන්නේ නාම පදයක් තියෙන්නේ එහෙනම් possession පාඩම කියලා හඳුනාගත්තා අපි කොහොමද යනවා කිව්වේ 1 2 3 4 ඔහොමද යනවා කිව්වේ එහෙනම් possession පාඩමේ නම් අපි කිව්වේ had දානකොට අපි නෙවෙයි අපිට බවට පත් වෙනවා එහෙනම් we අපිට last week ගිය සතියේ exams විභාග had තිබුණා අර ඉලක්කම් දාපු විදියට දැන් හරියට බලන්න ඔයගොල්ලෝ තේරුම් ටික මොකද තේරුම් ටික හරියට බලන්න පුතේ there will be coins in the till කැටේ කාසි තිබුණා තියේවි they were in the class ඔවුන් පන්තියේ හිටියා නැත්නම් ඔවුන් හිටියේ පන්තියේ ඔවුන් පන්තියේ හිටියා වුණත් කමක් නැහැ හොඳේ මේක 2 මේක 3 වුණත් කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ අපිට ගිය සතියේ විභාග තිබුණා කියලා එන්නේ හරි එතකොට අපි කතා කරේ be form their possession ගැන පැහැදිලි නේද be form their possession ගැන තමයි අපි කතා කළේ මතක ඇති එතකොට ඊයේ සහ අද අපි කතා කළේ ක්‍රියාපද සහිත වාක්‍ය සහ ක්‍රියාපද රහිත වාක්‍ය පැහැදිලි එතකොට අපිට තව විනාඩි කිහිපයකින් මේක සෙෂන් එක කැන්සල් වෙයි එතකොට අපි ලබන සතිය හම් වෙන්නේ තව මොනවාරි විස්තර කියන්න කලින් ඔයගොල්ලන්ට මොනවාරි ගැටලු තියෙනවද අහන්න මේ සම්බන්ධයෙන් මොනවාරි ගැටලුවක් තියෙනවද අහන්න පුළුවන් ප්‍රමෝද්‍ය මොනවාරි ගැටලුවක් තියෙනවද අහන්න ඇහෙනවද ප්‍රමෝද්‍ය මාව ඇහෙනවද නේද ඔව් සර් ඇහෙනවා මොනවාරි ගැටලුවක් තියෙනවද අහන්න පුළුවන් පුතේ තව විනාඩි දෙකක් තුනක් තියෙනවා එතකොට අද සෙෂන් එකේදී අපි කතා කරපු දේවල් වගුව තමයි පුතේ වැදගත් හංසනී ඉන්නවා ඇති අපිත් එක්ක රමුක ඔයගොල්ලන් අර වගු ටික ලියා ගන්න මම අර වගු දෙකම තවත් ලස්සන විදියට Google Classroom එකට දාන්නම් කටපාඩම් කරගන්න පුළුවන් විදියට මේ සතිය ඇතුළත හරිනේ අපිත් එක්ක ඒකෙදි සම්බන්ධ වෙලා ඒ වැඩේ කරගන්න පාඩම් කරන්න past participle ක්‍රියාපද ගොඩක් පාඩම් කරන්න මේ නිවාඩුවේ හොඳ ප්‍රයෝජනයක් ගන්න පාඩම් කරන්න පැහැදිලිද ලබන සතිය අපි හම් වෙන්නේ අලුත් පාඩම මේ පාඩම් නැතුව අර අලුත් පාඩම් වැඩක් වෙන්නේ නැහැ මම මේ කරන්නේ සමහර වෙලට දැන් කලවණයට මේවා ඉගෙනගත්තු පාඩම් මොකද මේවා ආපහු මතක් කරන මාස දෙක නිවාඩුවේ ඉඳ මේ අදයි ඊයේ ඉගෙනගත්ත පාඩම් නැතුව ඒ වාක්‍ය රටා හදන්න තේරෙන්නේ නැතුව බෑ
කවුරුත් නෑ කියන්න බෑ. අපි ඊයේ පෙරේදා ලියපු පේපර් වල ඊයේ පෙරේදා පන්ති වල සමාන පන්ති කළා අපි. ඒ පන්ති වල ලියපු පේපර් වල තාමත් වරදිනවානේ. I am right කියලා තාම ලියනවා. I was went කියලා තාම ලියනවා. අධ්‍යයනය කරන්න. අද හවස් වරුවේ මේ chart දෙක ලස්සන කොළවල ලියලා බිත්තියේ අලවලා පොඩ්ඩක් බලන්න ඒක දිහා මොනවද මේ chart එකේ තියෙන්නේ. සිංහලෙන් තර අවශ්‍ය දේවල් ලියා ගන්න මම chart එක දෙන්න බලන්නම්. ඊට කලින් ඔයගලන්ටත් පුළුවන්. හොඳයි. ඒ වැඩේත් කරගන්න බලන්න. මේ ටික වැදගත් වෙනවා. එච්චරයි කියන්න තියෙන්නේ. අපි ලබන සෙනසුරාදා ආපෝ 11 මාරෙන් පස්සේ හමු වෙනවා. අද විද්‍යා පාඩමක් නෑ. අද වෙන මොකුත් නෑ. ඔව් මේකෙන් පස්සේ වෙන පන්තියක් නෑ පුතේ. අද නිවාඩු ලබන සතියේ තියෙනවාද කියලා අපි දැනුවත් කරන්නම්. මේන් පස්සේ ඔයාලට නිවාඩු අද දවසේ සමුගන්න පුළුවන්. මතක් කරන්න එකයි අපේ අර WhatsApp group එකේවත් මේ group මේ chat එකේවත් අනවශ්‍ය දේවල් දාන්න එපා. ඔයගොල්ලන්ට ඕනේ නම් ඔයගොල්ලෝ වෙනම group එකක් හදාගෙන දාන්න එක ගැන අපි හොයන්න යන්නේ නැහැ. ඒක තමන් කැමති වැඩක් කරගන්න. ඒතකොට අපිට මේක කරදරයක් නෙවෙයි. කියන්නේ ඔයගොල්ලන්ට දොස් කියනවා නෙවෙයි. ඒවා අවශ්‍ය නැහැ කියලා හිතන්නේ. එහෙනම් සමුගන්නම් අද දවසේ ඔයගොල්ලන්ගෙන් නැවතත් කියන්නේ ආදරණීය අසමසම ගුරුවරයා සමුගන්නවා ඔයගොල්ලෝ. අයුබෝවන්. හරි thank you